අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් අවවාදයක් අහන්ටයි සූදානම. බුදුරජාණන් වහන්සේ වදාළ මේ දේශනාවේ නම ධජග්ග සූත්‍රය. ඔබ අහලා තියෙනවද ධජග්ග සූත්‍රය? ධජග්ග සූත්‍රය කියවෙන්නේ මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළේ සවැත් නුවර ජේතවනයේ වැඩ වාසය කරන කාලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව සියලු දෙනාට ප්‍රයෝජනෙ ගන්නට තමයි මේ ධජග්ග සූත්‍රය උන්වහන්සේ වදාළේ. මේ දේශනාවේ තියෙනවා මහණෙනි, දේව අසුර සංග්‍රාමයක් වුණා. දේව අසුර යුද්ධයක් ආරම්භුණා, පටන් ගත්තා කියනවා. සාමාන්‍ය දේවාසුර කියන වචනේ අපිට පුරුදු වෙලා තියෙන දේවාසුර කියලා නෙමෙයි. කොහොමද? සුරාසුර. සුරාසුර යුද්ධයක් පටන් ගත්තා කියලා. එතකොට මේ ධර්මයේ සඳහන් වෙන්නේ සුර කියලා නෙමෙයි, ගොඩක් විට දෙවියන්ට කියන්නේ දේව කියලා. අනිත් පිරිසට කියන්නේ අසුර කියලා. එතකොට ඒ කියන්නේ විස්තරේ අට කතාවේ සඳහන් වෙනවා බොහොම ලස්සනට. මගධ රට කියන්නේ ඉන්දියාවේ දඹදිව. ඒ මගධ රාජ්‍යයේ තමයි බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ. ඒ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න බොහෝ කලින් ගමක් තිබුණා මචල කියලා ගම්මානයක් තිබ්බා. මේ ගම්මානයේ හිටිය මහ පින්වන්ත තරුණයෙක්. ඒ තරුණයාගේ නම මග මානවකයා අහලා තියෙනවනේ. මේ මග මානවකයා තනියම ඔය ඒ දඬු පාලම් හදාගෙන මිනිසුන්ට ඉන්න විශ්‍රාමශාලා අම්බලම් පෑම් පොකුණු හදන්න පටන් ගන්නකොට යාට යාළුවෝ 33ක් එකතු වුණා. එතකොට යාළුවෝ 33යි මේ මග කියන තරුණයයි එකතු වෙලා නොයේ පින්කම් කරන අතරේ මග තරුණිය ඔබ අහලා තියෙනවා සප්ත ව්‍රතපද සමාදන් වෙලා හිටියා. මවට සැලකීම, පියාට සැලකීම, දන් දීම, බොරු නොකීම, කේලම් නොකීම ආදී වශයෙන් ව්‍රතපද 7ක් සමාදන් වෙලා හිටියා. ඉතින් මේ 33ක් වූ යාළුවෝයි මේ මග කියන මානවකයයි එතුමාගේ බිරින්දෑවරුයි මේ යාළුවන්ගේ පිරිසයි ඔක්කොම මරණින් මත්තේ උපන්නා තව්තිසාවේ. එතකොට මේ තුන්දෙනා උපන්නා 33ක් දිව්‍ය පුත්‍රයෝ වෙලා. ඒගොල්ලන්ගේ පිරිවරත් එක්ක 33 කෝටියක් වුණා. එහෙම තමයි ඔය 33 කෝටියක් දෙවිවරු ඇති වුණා කියන්නේ. ඉතින් මේගොල්ලෝ එකපාරට ආහපුරා කියලා මනුස්ස ලෝකෙ ඉඳලා කොහෙද ගිහින් උපන්නේ? දෙව්ලොව. මොන දෙව්ලොවද උපන්නේ? තව්තිසාවේ උපන්නා. එතකොට තව්තිසාවේ දිව්‍ය රාජ තනතුරේ තමයි අර මග කියන තරුණයා මරණින් මත්තේ ගිහිල්ලා උපන්නේ. උපන්නාම සක් දෙවිඳු වෙලා තමයි උපන්නේ. එතකොට මේ ඒ සක්දිවිඳුලා උපන්න මේ මග කියන තරුණයා බුදුරජාණන් වහන්සේගේ විස්තරත් කරලා තියෙනවා. මේ ඒ සක්‍ර කියන නම ආපු හැටි පවා මේකේ තියෙනවා. ඒ සප්ත ව්‍රතපද තමයි දිවි තිබෙන තුරා මව්පියන්ට සලකනවා. දිවි තිබෙන තුරා කුල දෙටුවන්ට වැඩිහිටියන්ට සලකනවා. දිවි තිබුණ තුරා ඒ කියන්නේ එයා කවදාවත් නපුරු වචන කිව්වේ නැහැ. සන්න වාචෝ යහපත් වචන කියපු කෙනෙක්. දිවි තිබෙන තුරු කේලම් කියපු කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ කවවත් කඩා හිරවන්න, අර්බුද ඇතිකරන්න, සඳුසරුවල් ඇති වෙන ආකාරී කේලම් ඒ තරුණයා කියලා නැහැ. දිවි තිබෙන තුරු දානි දීපු කෙනෙක්. දැන් එයා සතු දේවල් මිනිස්සු එනවා අයිතිවාසිකම් කියාගෙන.
එහෙනම් ගන්න කියලා මෙයා යනවා. ගිහලා තව තැනක් හදා ගන්නවා. එතකොට ආය කාණ්ඩයක් එනවා අයිතිවාසිකම් කියාගෙන. එහෙනම් ඔයගොල්ලෝ මේක ගන්න කියලා යනවා. ඉතින් ඒක ලේසි එකක්ද අමාරු එකක්ද? අමාරු එකක්. සාමාන්‍යයෙන් අපි එකක් දෙකක් කරයි මේක මේ විදිහ වෙන්න ඕනේ කියලා හිතාගෙන. අපිට ඊට වඩා කරගන්න බැරුව යයි. එකක් කරලා කවුරු හරි මේක දෙනවා අපිට කිව්වොත් දීලා යයි. දෙවෙනි පාර කළොත් ඒකක් දෙයි තුන්වෙනි පාර දීලා දී. එනවද මෙහෙම කරන්න මේ කියලා. එහෙම වෙන්නේ නැද්ද අපිට? අපිට එකපාරට අපි ඉවසීම නැතු යනවා. එතකොට දිවි තිබෙන තුරු සත්‍ය වචනය කියපු කෙනෙක්. ඊළඟ එක තමයි දිවි තිබෙන තුරු කෝප වෙලා නැහැ. ඒ කෝප වෙලා නැහැ කියන එක හරි මිහිරි කතාවක්. මේ ළඟදී මට ආදු කෙනෙක් කිව්වා උන්වහන්සේ අසනීප වෙලා හරි පුදුම සාගත විදියට බේරුණා. උන්වහන්සේ මම බලන්න ගියා. උන්වහන්සේ මට කිව්වා 7 අවුරුද්දක් වෙනවා දැනට කිව්වා තරහසිතක් හටගත්තේ නැහැ කිව්වා. මේ දැන් මනුස්ස ලෝකේ ඉන්න හාමුදුර කෙනෙක්. කේන්තියක් ගියේ නැහැ කිව්වා අවුරුදු 7කින්. එතකොට එහෙම අය ඉඳලා හිටලා මනුස්ස ලෝකේ ඉන්නවා. ඉතින් මේක කියනවා මේ සචේපි ක්‍රෝධෝ උපජ්ජේ. ඉතින් ක්‍රෝධයක් හටගත්තොත් සැනකින් දුරු කරන්න දක්ෂයි කියනවා. මේ තරුණයා ඉන්න වෙලා ඉන්න කාලේ. ඉතින් එහෙම හිටපු එක්කෙනෙක් එයාගේ ඒ බලය නිසා තමයි සක්දිවිඳු වෙලා උපන්නේ. සක්දිවිඳු කියලා කියන්නේ දේවා නමින්ද පුබ්බේ මනුස්ස භූතෝ සමානෝ සක්කච්ඡන් දානන්දි අදාසි. සකස් කොට දන් දීපු නිසා. සක්‍ර කියන්නේ. සක්‍ර කියන්නේ කුමක් නිසාද? සකස් කොට දන් දීපු නිසා. තව නම් කියනවා. ඊට පස්සේ කලින්ම දානේ පටන් ගත්ත නිසා යාට කියනවා පුරින්දද කියලා. ඒ වගේම මිනිස්සුන්ට ඉන්ට ගෙවල් දොරවල් හදා දීපු නිසා එයාට කියනවා වාසව කියලා. ඊළඟට එක මොහොතකින් කරුණු 1000ක් විසඳන්න පුළුවන් යාට ප්‍රශ්න. 1000ක් හොයලා බලලා විසඳන්න පුළුවන්. ඒ නිසා යාට කියනවා සහස්ස නිත්ත කියලා. නිත් 1000ක් ඇති කියලා කියන්නේ කරුණු 1000ක් එක මොහොතකින් කල්පනා කරලා විසඳන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ සක්දිවිඳු උපන්න අර එයාත් එක්ක කල්යාණ කටයුතු වල යෙදিলা හිටපු කී දෙනෙක් පිරිසද? 33ක් පිරිසත් එක්ක. ඉතින් මේ පිරිස මහා බලවත් පුණ්‍ය කර්මකින් උපන්න පිරිවර සහිතව ඉපදිලා අර කලින් එහි හිටපු දෙවිවරු තවතිසාවේ ඉන්න කලින් දෙවිවරුන්ට වඩා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් අධිපතිභාවයෙන් මේ සෑම දෙයකින්ම මේගොල්ලෝ බලවත් වෙලා උපන්නා. දැන් ඉන්න දෙවිවරු කාණ්ඩයක් ඉන්නවා කලින් අලුත් දෙවිවරු පිරිසක් ඔන්න පහළ වුණා. එතකොට අර පරණ දෙවිවරු පිරිස මේ පහළ වෙච්ච දෙවිවරු පිළිගන්න උත්සවයක් පැවැත්තුවා. පරණ දෙවිවරු කිව්වා අපි එහෙනම් උත්සවයක් කරමු කියලා අලුත් දෙවිවරුන්ට ආරාධනා කළා උත්සවයට එන්න කියලා. ඉතින් පරණ දෙවිවරු ඔක්කොටම පානයක් ලෑස්ති කළා ගණ්ඩ පාන කියලා සුරාවක් ලෑස්ති කළා. දැන් ඔක්කොම රම් බඳුන් වල දාලා ඔක්කොටම දැන් අල්ලගෙන යනවා. දැන් අලුත් දෙවිවරුත් දන්නේ නැහැ මේක අතට ගත්තා. ගත්තාම සද්දිවිඳු ඉංගියක් කළා සංඥාවක් දුන්නා එකෙක්වත් බොන්න එපා. මේවා සුරා. දැන් ඒගොල්ලෝ අතේ තියාගෙන දැන් කල්පනා කරනවා හරි වැඩි. දැන් ගත්තනේ අතට. එතකොට සද්දිවිඳු කිව්වා අතේ තියාගෙන බොන විදියක් පෙන්න අපන් කිව්වා. බොන්න එපා කිව්වා. නිකන් කටට ලං කර හිටින් කිව්වා. එතකොට අර දෙවිවරු 33යි ඒ පිරිසයි සක්දිවිඳුයි ඔක්කොම එකතු වෙලා මොකද කරේ දැන්? ඒගොල්ලන්ට ගෙනල්ලා මත්පැන් භාජන වලට දාලා දුන්නා. ඒගොල්ලෝ කටට ලං කරන් ඉන්නවා බොන්නේ නැහැ. අනිත් පිරිස දැන් හිතුවා මේගොල්ලොත් බොනවා.
අපිත් බොමු කියලා බොන්න පටන් ගත්තා. එතකොට කලින් හිටපු දෙවිවරු ඒගොල්ලෝ බොන්න පටන් ගත්තාම ඒගොල්ලන්ට එතකොට මේ පිරිසත් කිව්වා තව දාගෙන බොන්න කියලා අලුතින් ආපු දෙවිවරු අරගොල්ලන්ටත් පෙව්වා. එතකොට ඒගොල්ලෝ ඔක්කොම හොඳට බිව්වා. හොඳට බීලා ඩෝප් මර්ගාතේ අර රම් පොළවේ වැටුණා. දැන් වැටුනේ අලුත උපන්න දෙවිවරුද පරණ කාණ්ඩෙද? පරණ කාණ්ඩේ රම් පොළවේ වැටුණා. වැටලා දැන් බුදි. හොඳටම නිදි. සක්දිමුදු කිව්වා හරි ලස්සන වචනයක් කියනවා. පුත්තහතාය පුත්තා. මේගොල්ලෝ දරුවෝ නසාපියුන්ගේ දරුවෝ වගේ කියනවා. මුං ඇදලා දාපන් කියන බිමට. දැන් ඩෝප් වර්ගාතනිය අර ඔක්කොම බිම වැටලා ඉන්නේ. අලුතෙන් ආපු දෙවිවරු මොකද කළේ? අර බීලා ඩෝප් වර්ගාතේ වැටිච්ච අය ඔක්කොම කකුල් දෙකින් ඇද තවතිසාවෙන් පහලට හෙළුවා. පහලට හෙළුවාම ඒ සක්දෙවිඳුගේ පිම්බලෙන් ඒගොල්ලන්ගේ මතේ හිටපු අපි බොන්ට ඕනේ කියන මතේ හිටපු සියලු දෙනාම තවතිසාවෙන් පහලට වැටුණා. පහලට ඇවිල්ලා සිනේරු පර්වතයේ පව කරගෙන පහලට එද්දි සිය උපන්නේ. සිය පෙදලා කියනවා දරුවනී අපි සුරා බිව්වේ නෑ කියලා කෑ ගහන්න ගත්තා. අපි සුරා බිව්වේ නෑ කියලා කෑ ගහන්න. ඒතර බොරුත් කිව්වද නැද්ද? අපි සුරා බිව්වේ නෑ කියලා කෑ ගහපු නිසා ඒ දෙවිවරුන්ට ඒ හිටපු තැනින් පල්ලට වැටිච්ච නිසා එයාට කියනවා ආසුර කියලා. එතකොට මේ දෙවිවරු හිටපු තැනින් පහලට වැටුණා. එතකොට අතරමඟදී මේගොල්ලන්ට සිහිය උපන්නා. සිහිය උපන්නලා ඉපදිලා කියනවා දරුවනි අපි සුරා බිව්වේ නෑ අපි සුරා බොන අය නෙමෙයි කිව්වා. අපි සුරා බොන අය නෙමෙයි කියපු ගමන් ඒගොල්ලන්ට නම වැටුණා අසුර කියලා. ඉතින් ඒගොල්ලෝ ඔන්න පල්ලෙහාට වැටුණා. සිනේරියෙන් පල්ලෙහාට වැටිලා ඒගොල්ලෝ පහළට වැටෙනකොට මේගොල්ලන්ගේ කර්මානුරූපව සිනේරු පර්වත පාමුලේ යට ඒකේ මුහුදේ යොදුන් දසදහසක අසුර භවනයන් පහළ වුණා. ඒගොල්ලන්ට පහළ වුණා අසුර භවනක් මුහුදේ යොදුන් දසදහසයි කියලා කියන්නේ ඒක 10න් වැඩි කරන්න ඕනේ කිලෝමීටර් ගන්න. එතකොට කිලෝමීටර් ලක්ෂයක් ප්‍රමාණී භූමිය තියෙන අසුර භවනක් පහළ වුණා. එතකොට දැන් මේගොල්ලෝ දන්නේ නැහැ දැන් අසුර භවනයක් පහළ වුණාට දැන් ඒකත් තවතිසා වගේ ලස්සනට තියෙනවා. දැන් ඒගොල්ලෝ දන්නේ නැහැ දැන් මේ ඒගොල්ලෝ පහළට වැටිච්ච බව දන්නේ නැහැ. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ ඉන්නවා තවතිසා කියලා හිතාගෙන. ඉන්නකොට ඔන්න ඒකේ වෘක්ෂයක මල් පිපෙනවා. දැන් මේගොල්ලෝ යනවා මල් නිලන්ට. බැලුවාම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙච්ච වෘක්ෂයක් නෙමෙයි තියෙන්නේ. තියෙන්නේ පළොල් වෘක්ෂයක්. පළොල් ගහක් තියෙන්නේ. ඒකට කියන චිත්තපාටලී කියලා. චිත්තපාටලී කියන වෘක්ෂයක් ඒකේ තියෙනවා. ඒකේ පළොල් මල් පිපිලා. ඒගොල්ලෝ මූණට මූණ බලාගෙන කල්පනා කරනවා මේ පරසතු මල් නෙවෙයිනේ. මේ චිත්තපාටලී කියන වෘක්ෂේනේ. එහෙමනම් අපි මේ ඉන්නේ දැන් තවතිසාවේ නෙවෙයිනේ. තවතිසාවේ නම් පරසතු මල් තියෙන්න බෑ. මේ පරසතු මල් නෙවෙයිනේ. එහෙනම් අර නාකි සක්‍රය එහෙමයි පොතේ තියෙන්නේ. ජරසක්ක කියලා. නාකි සක්‍රය අපිව මුලා කළා. අපිට බොන්ට දීලා, අපිව පෝලා, අපිව ඩෝප් කරෝලා, අපිව තවතිසාවෙන් එලෙව්වා කියලා පිරිස කිපුණා. කවුද කිපුණේ? අසුරයෝ. දැන් ඒගොල්ලෝ අසුරනේ. හැබැයි ඒගොල්ලෝ අසුර වුණාට තවතිසාවේ දෙවිවරු වගේම ලස්සනයි. එතකොට ආයු තියෙනවා. ඒ විදිහට වර්ණේ තියෙනවා.
අධිපතිභාවයේ තියෙනවා. සැපේ තියෙනවා ඉන්න තැන. එතකොට සක්දිවිඳු එතකොට ඒකට කියන්නේ අසුර නගරය කියලා. ඒ සිනේරු පර්වතයේ යට සාගරයේ පිහිටපු නගරයට මොකද්ද කියන්නේ? අසුර නගරය. තව්තිසාවට මොකද්ද කියන්නේ? දේව නගරය. එතකොට දේව නගරය අසුර නගරය අතර බෝඩර් එකක් තියෙනවා. දැන් අපි තියෙන රටක් අතරේ බෝඩර් එකක්. ඒ වගේ දේව නගරය අසුර නගරය අතර සක්දිවිඳු බෝඩර් 5ක් දැම්මා. ඒගොල්ලන්ට දේව නගරයට ඉන්න බැරි වෙන්න. ඒ නගර දෙකටම කියනවා නම අයුද්ධ නගර කියලා. ඒ කියන්නේ නගර දෙකම යුද්ධ කළා අල්ලන්න බෑ කියලා. ඒ කියන්නේ දෙවිවරුන්ට ඇවිල්ලා අසුර නගරය ආක්‍රමණය කරන්නත් බෑ කියනවා. අසුරයන්ට ගිහිල්ලා දේව නගරය ආක්‍රමණය කරන්නත් බෑ කියනවා. එතකොට මේ වගේ කියනවා. දැන් අපි කියමු උන්න අසුරයෝ එනවා පන්නගෙන කොහෙටද? තව්තිසාව අල්ලන්ට. එනකොට දෙවිවරු දුවගෙන ගිහිල්ලා තව්තිසාව ඇතුළට ගිහිල්ලා ප්‍රධාන දොරටුව වහගත්තු ගමන් අසුරයෝ ලක්ෂයක් ආවත් ඒ දොර අරින්න බෑ කියනවා. ඒක යුද්ධෙන් දිනන්න බෑ කියනවා. දෙවිවරු එනවා කියව පල්ලෙහාට ඇවිල්ලා ඔන්න දැන් අසුරයෝ අල්ලන්න එනවා. අසුරපුරිය අල්ලන්න. අසුරයෝ දුවගෙන ගිහිල්ලා අසුර නගරයට ගිහිල්ලා අසුර නගරයේ දොරටුව වහපු ගමන් සක්දිවිඳු වගේ අය ලක්ෂයක් ආවත් ඒක අරින්න බෑ කියනවා. ඒ නිසා ඒ අසුර නගරයටයි දේව නගරයටයි කියන නමක් තමයි අයුද්ධ නගර. අයුද්ධ නගර කියන්නේ යුද්ධෙන් අල්ලා ගන්නට බැරි නගර. ඊට පස්සේ ඔන්න තව්තිසාවට වෙනකන් රැකවල් දානවා. කොහොමද රැකවල් දාන්නේ? පහළ අපි කියවන දැන් සිනීරු පර්වතයේ පාමුල අසුර. දැන් මනුස්ස ලෝකෙට ළඟම ලෝකයේ අසුර. එතකොට මිනිස්යන්ට තව්තිසාව ළඟ නැහැ. ගොඩක් ඈත. ළඟ කොහෙද? අසුර. ඉතින් මේ කාලේ ගොඩාක් මනුස්ස ලෝකෙට ඇවිත් උපදින්නේ මේ ලෝක වලින් තමයි. එතකොට දැන් අපි ගත්තොත් බටහිර රටවල ඔක්කොම වගේ අසුර ලෝක වලින් ඇවිල්ලා මනුස්ස ලෝකේ ආපු අය. ඊළඟට සමහරව නාග ලෝක වලින් ඇවිල්ලා මනුස්ස ලෝකෙට ආපු අය ඉන්නේ. දිව් ලෝකෙන් ආව නම් එක්කෙනෙක් දෙන්නේ තමයි. එතකොට අර අසුර ඉන්නේ මොහොතේ කිව්වනේ පහළ වුණේ අසුර නගරේ. අසුර නගරේ යොදුන් දසදහසයි කිලෝමීටර වලින් ලක්ෂයයි. ඒ නගරේ විශාලත්වය. එතකොට ඒත් එක්කම ජලයේ බොහොම බලවත් පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට කියන්නේ නාග කියලා. සක්දිවිඳු පහළම තලයේ සිනේරු පර්වතයේ පහළම තලයේ ගාඩ් එකට පත් කළා නාගයන්ව. ඒකේ නාගයෝ ඉන්නවා ගාඩ් එකේ කෝටි ලක්ෂයක්. දැන් හිතා ගන්න අපේ මේ කෝටි 700ද කොහෙද ලෝකේ ඉන්නේ නේද? කෝටි ලක්ෂයක් ඉන්නවා නාගයෝ ගාඩ් එකට. එතකොට ඒ ගාඩ් එක මොකේද තියෙන්නේ? අර අසුරයෝ බැරි වෙලාවත් ආක්‍රමණය කරන්න ආවොත් ඒගොල්ලන්ව වළක්වන්නයි. තව්තිසාව අල්ලන්න ආවොත් වැළැක්වීමට තියෙන්නේ. ඊට පස්සේ සක්දිවිඳු දෙවෙනි තලයේ, ඒ කියන්නේ දැන් මේ පහළ තලයේ, ඒ දෙවෙනි මහලේ නැත්නම් දෙවෙනි තලයේ තව කට්ටියක් ගාඩ් එකට දැම්මා. ඒගොල්ලෝ තමයි ගුරුලෝ. ගරුඩ කියන දේවතා කොට්ටාසේ කෝටි ගාණක් ඒගොල්ලෝ ගාඩ් එකේ ඉන්නවා. මේ ඒගොල්ලන්ට කරෝටි කියලාත් කියනවා. කරෝටි කියන ප්‍රාණීන් මොහොතේ මං හිතන්නේ ඉන්න සත්තු జాතියක් ආහාරයට ගන්නවා. ඒ නිසා ඒ ගුරුලන්ට කියනවා කරෝටි කියලා. දැන් ඔන්න තල දෙකයි නේ. පහළම තලයේ ගාඩ් එකට කාවද දාලා තියෙන්නේ? නාගයන්ව. ඊට උඩ තලයේ ගාඩ් එකට කාවද දාලා තියෙන්නේ? ගුරුලන්ව. තුන්වෙනි තලයේ ගාඩ් එකට දාලා තියෙනවා කුම්භාණ්ඩයන්ව. කුම්භාණ්ඩ කියලා කියන්නේ දානව රාක්ෂස. දානව රාක්ෂස කියලා කියන්නේ
භයානක නපුරු රකුසන් තමයි ඊළඟ ගාඩ් එකට දාලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ රැකවල් කරනවා පහළ ඉඳලා එන්න බැරි වෙන්න. ඊට පස්සේ දැන් ඔන්න තල කීයයිද? 3යි නේ. නාග, සුපර්ණ කිව්වේ, ගරුඩ, ඊට පස්සේ කුම්භාණ්ඩ රාක්ෂස. 4වෙනි තලයේ ගාඩ් එකට දාලා තියෙන යක්ෂයෝ. මේකේ තියෙනවා යක්ෂ පිරිස විසමාචාරී ගතගුණ යුක්තයි. කියන්නේ ඒගොල්ලෝ හරි දරුණුයි. යුද්ධ ලෝලි. ඒගොල්ලෝ සටනට තමයි ලේස්ති. යුද්ධ ලෝලි යක්ෂයන්ව තමයි දාලා තියෙන්නේ 4වෙනි තට්ටුවට. ඊළඟට 5වෙනි තට්ටුවේ ඉන්නේ සතරවරම් දෙවිවරු. දිශා 4. නැගෙනහිර දිශාවේ දතරාෂ්ට්‍ර, දකුණු දිශාවේ විරූඩ, බටහිර දිශාවේ විරූපාක්ෂ, උතුරු දිශාවේ වෛශ්‍රවණ සතරවරම් දෙවිවරු දාලා දිව්‍ය පිරිස සෙන්පතිවරු සමග අර පහළ පිරිස පාලනය කරනවා. එහෙම තමයි මේ තියෙන්නේ. එතකොට දැන් ඔන්න අසුරයෝ ඉන්නේ සන්තෝෂෙන්ද දුකෙන්ද? දුකෙන් ඉන්නේ. මොකද හේතුව? මේගොල්ලෝ ඉදා බීලා සීසන් නැතුව හිටපු වෙලාවේ මේගොල්ලන්ව පහලට දෑවා. මේ නිසා දැන් දුකෙන් ඉන්නේ. දැන් පරසතු රුක නැහැ. පරසතු මල් නැහැ. දැන් මොනවද තියෙන්නේ? පළොල් මල්. පළොල් මල් පැලඳගෙන දැන් තවතිසාවට බැන බැන ඉන්නවා. එතකොට මේගොල්ලෝ ඔක්කොම කල්පනා කළා කීන්ති ගිහිල්ලා මේගොල්ලන්ගේ හිත අවුලුණා කෝපෙන්. අවුලුලා කල්පනා කළා අපි යමු. ගිහිල්ලා දේව නගරය අල්ලමු. කියලා දේව නගරේ අල්ලන්ට මේගොල්ලෝ 이르දිමත් ඇතුම් පිට 이르දිමත් අස්වැයන් පිට නැගලා රන් රිදී මිනි පළඟවල් මත ඉඳලා යුද්ධ සරසිලා අසුරබේ වයමින් මහා සයුර දිබෑ කරගෙන සිනේරුව පැත්තට ගියා. ඒක කොහොමද ගියේ? මේගොල්ලන්ගේ ඒ වේගේ තියෙනවා මේ අටුවා විස්තර වෙලා වැස්ස වසිද්දී තුඹසකින් මෙරු එළියට එනවා වගේ කියනවා. වැස්ස වසින කාලෙදී ඔබ දැකලා තියෙනවා තුඹසෙන් මෙරු එළියට එනවා. නොනවත්වා එනෝනේ සුරු ගාගෙන. විශාල පිරිස් එනෝනේ තුඹසෙන්. මෙරු දහස් ගණන් ලක්ෂ ගණන් එනවා. ඒ වගේ වැස්ස වසිද්දී මෙරු එළියට එනවා වගේ තුඹසකින් මෙරු එළියට එනවා වගේ මේගොල්ලෝ ඕගාලා ඇවිසිලා ගිහිල්ලා ඔන්න ඉස්සල්ලාම් දැන් ඇවිස්සීගෙන එනකොටම කාටද මේගොල්ලන් අහුනේ? නයින්ට. නයි කරා කොහෙද පියන්නේ කියලා ඇහුවා. ආලකොනේ අපේ නගරය අල්ලන්න යපි යන්නේ කියලා දැන්. දැන් ඔන්න සටන. දැන් ඔන්න මේගොල්ලෝ පටන් ගත්තේ කායකද සටන? නාගයොත් එක්ක. කොහොමද සටන මොකද්ද? මේ සටනේදී ලීවැගිරීම් නැහැ. ඒ කියන්නේ කාගේවත් හැම සිදුරු වෙන්නේ සිවිය සිදුරු වෙන්නේ නැහැ, තුවාල වෙන්නේ නැහැ, ලී වැගිරීම් නැහැ. මේක හරියට මොකක් වගේද? පුංචි දරුවෝ ලී බැටළුවන් එක්ක සෙල්ලම් කරනවා වගේ කියනවා. මේකෙදී මේක කරන්නේ බය ගැන්වීම කියනවා. අද වුණත් මිනිස්සු අවනෝසයන්ට මොකද්ද වෙන්නේ? වැඩිපුර තියෙන්නේ ගහලා හිංසා කරන එකද බය කරනවද? අදත් මේ රැයට හූ තියාගෙන හැරෙන්නේ. මේ බය කරනවනේ. මනුස්ස ලෝකයට ආවත් ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? බියටපත් කරවනවා, තැති ගැනීමටපත් කරවනවා. ලොමුඩා ගැනීමටපත් කරනවා. අමනුස්සයෙක් නිකන් යන්තම් ළඟින් ගියත් මිනිස්යාගේ ඇඟේ මවිල් කෙලින් වෙලා ලොමුඩා ගන්නවා. එතකොට මේගොල්ලෝ කරන්නේ බියටපත් කරනවා. දැන් ඔන්න අසුරේ ගිහිල්ලා බියටපත් කරන්න පටන් ගත්තේ කාවද? නාගයන්ව. එතකොට නාගියුත් මොකද කරන්නේ? නොයෙක් විස් අරන් බියටපත් කරනවා. කාවද? අසුරයන්ව. දැන් දෙපැත්ත එක එක වෙස් අරගෙන බියටපත් කරනවා. ඒකට කියන්නේ යුද්ධ කියලා.
එතකොට මේ යුද්ධයේදී කෝටි ගණන් කෝටි ලක්ෂ ගණන් නාගයන් මේ අර පිරිසව බියටපත් කරනවා. උඩට එන්න දෙන්නේ නැතුව. බැරි වෙලාවත් නාග පිරිස බය වුණා. ඔන්න නාග පිරිස යටපත් වුණා. යටත් වුණා. අසුර පිරිස බය වුණා. ඒ පිරිස ඉස්සරහට ඉන්නේ බය වෙනවා වලකිනවා. දැන් අපි කියමු අදට උනත් ඔන්න දෙපැත්තක සටනක් ඔය හැරි තියෙනවා. එක පිරිසක් අනිත් පැත්ත බය කරවනවා. වරින් බලන තොපිට කරන දේ කියලා බය කරවනවා. බය කරාම අර පැත්ත පසු බහිනවා. අදත් වෙන්නේ නැද්ද මිනිස්සු අතරෙත්? වෙනව නේද? ඒ වගේ නාග පිරිස හොඳටම බය කරවනවා අසුරයන්ව. බය කරාම ඔන්න ඒගොල්ලෝ වලකිනවා. දැන් බැරි වෙලාවත් අසුර පිරිස නාගයන්ව බය කළොත් නාග පිරිස යටත් වෙනවා. ඊට පස්සේ නාග පිරිසත් එකතු කරගන්නවා අරකට. වරියු දැන් තොපි කියලා. ඊට පස්සේ මේ පළවෙනි තලයේ මේගොල්ලෝ ඇල්ලුවා. ඊට පස්සේ අල්ලන්න තියෙන්නේ දෙවෙනි තලයේ. ඔන්න ආයෙ සටන පටන් ගන්නවා. ඒ කවුරුත් එක්කද? ගුරුලොත් එක්ක. ඔන්න එතකොට සුපර්ණියත් එක්ක සටන පටන් ගන්නවා. දැන් සුපර්ණියත් එක එක වෙස් අරගෙන බය කරන්න ගන්නවා. දැන් සුපර්ණියන්ට සටන් කණ්ඩායම් දෙකක් එක සටන් කරන්න වෙනවා. කවුද? නාගයෝ අසුරයි. සටන් කළා සමහරට බයටපත් කළා එතන වළක්වන්න පුළුවන්. වළක්ව ගන්න බැරි වුණොත් ඒගොල්ලෝ ඒකත් ඇල්ලුවා. කොහොනේ දෙවෙනි තලෙන් ඇල්ලුවා. අල්ලපු ගමන් ඒගොල්ලොත් යටත්. වරියු තොපි කියලා ඒගොල්ලොත් එකතු කරගන්න. ඊට පස්සේ මේගොල්ලෝ යනවා ඊළඟ තලයට තුන්වෙනි තලයේ අල්ලන්න යනවා. ඒ කවුද ඉන්නේ? කුම්භාණ්ඩයෝ. දානව රාක්ෂසයෝ ඉන්නේ. දැන් දානව රාක්ෂසයෝ නොයෙක් විස් අරගෙන මේගොල්ලන්ව බය කරනවා. දැන් මේගොල්ලන්ගේ බලය වැඩිද අඩුද? බලය වැඩි නේද? මේගොල්ලෝ දැන් පිරිසක් එක්ක නොයෙක් ආකාරයෙන් බය කර කරන බැරි වෙලාවත් රාක්ෂසයෝ මේගොල්ලන්ව බය කළොත් ඒගොල්ලෝ එහෙම පසු බහින. එතකොට වලකින. නැත්තම් රාක්ෂසයෝ බය වුණොත් මොකද වෙන්නේ? යටත් උනා. ඔන්න එතකොට තුන්වෙනි තලෙත් ඇල්ලුවා කියමු. ඊට පස්සේ අල්ලනවා හතරවෙනි තලෙ. හතරවෙනි තලෙ කවුද ඉන්නේ? යක්ෂයෝ අල්ලනවා. යක්ෂයෝ ගාවට ගිහලා ඔන්න දැන් සටන තියෙන්නේ කවුරුත් එක්කද? යක්කුන් එක්ක. එතකොට මේගොල්ලෝ අසුරත් එක්ක එකතු වෙලා නයි. අසුරත් එක්ක එකතු වෙලා සුපර්ණයෝ. අසුරත් එක්ක එකතු වෙලා රකුසෝ. යකුන් අල්ලන්න යනවා. අල්ලන්න ගිහිල්ලා ඔන්න දැන් දෙපැත්ත ආයෙ දැන් සටන. සටනේදී මොකද්ද කරන්නේ? එකිනෙකා බයටපත් කරගැනිල්ල. එක එක්කෙනා බිහිසුණු විදිහේ අරමුණු මවාපාමින් බයටපත් කරන එක කරන්නේ. ඒතර බයටපත් කරනකොට යකුන් බය වුණොත් ඒ තලෙත් ඇල්ලුවා. ඒ තලයේ අල්ලපු ගමන් ඔන්න පණවිඩ එනවා සතරවරන් දෙවිවරුන්ට මේගොල්ලෝ මෙතෙක් දුර ආවා කියලා. සතරවරන් දෙවිවරු ගිහිල්ලා සක්දෙවිඳුට කියනවා. මෙන් පිරිස සටනට ඇවිල්ලා අල්ලන්න යන්නේ කියලා. සක්දෙවිඳු එතකොට මොකද්ද කරන්නේ? සක්දෙවිඳු වෛජයන්ත කියන රථේ. වෛජයන්ත කියන රථය යුදුන් 150ක් දිගයි. ඒ කියන්නේ කිලෝමීටර් 1500ක් දිගයි. ඒ රථේ මැද්දේ තමයි ආසනයේ තියෙන සක්දෙවිඳු වාඩි වෙලා ඉන්නේ. ආජානීය ඒ කියන්නේ දිව්‍ය ආශ්‍රයෝ 1000ක් ඒ රථේ අදිනවා. සාජානීය රථ කියලා කියන දිව්‍ය ආශ්‍රයෝ 1000ක් ඒ රථය ඇදගෙන යනවා. සක්දෙවිඳු රථයට ගොඩ වෙනවා. එතකොට සක්දෙවිඳු ආසනයේ තියෙනවා, මුතු කුඩේ තියෙනවා, උඩ කණුව තියෙනවා. ඒ කණුව යොදුන් 250ක් උසයි. ඒකේ තමයි සක්දෙවිඳුගේ දජය තියෙන්නේ. දජය ඈතට ලෙලදෙන විශාල දජයක්. එතකොට දෙවිවරු දැන් ඔන්න සටනට සක්දෙවිඳු පිටිපස්සෙන් එනවා. එක්ක දෙවිවරු ටිකට දැන් මොන දෙන්න වෙනවා. එතකොට දැන් සටනේදී කරන්නේ මොකක්ද? එකිනෙකා බය ගැන්වීම. එතකොට සක්දෙවිඳු කියනවා දෙවිවරුන්ට, තව්තිසා දෙවිවරුන්ට කියනවා බුදුරජාණන් වහන්සේ මේක වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි දෙවියන් අතරයි දෙවියනුයි අසුරයෝ අතර යුද්ධයක් හටගත්තා.
දැන් අපි කිව්ව යුද්ධය කට අරගෙන යක්ෂපුරේ දක්වා ඇල්ලුවොත් අසුරයෝ. ඊට පස්සේ සම්පූර්ණ පාලනය යන්නේ කාගේද? ඒතර යක්ෂපුරේ පාලනයත් යන්නේ අසුරයෝ අතට. ඊළඟට රාක්ෂස කුම්භාණ්ඩයන්ගේ පාලනය යන්නේ අසුරයෝ අතට. ඊළඟට ගුරුලන්ගේ පාලනය යන්නේ අසුරයෝ අතට. නාගයන්ගේ පාලනය අසුරයෝ අතට. මනුස්ස ලෝකෙත් යන්නේ ඒගොල්ලෝ අතට. දැන් එහෙම ලොකු කාලයක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ අතට තමයි යන්නේ. මේ කාලේ එකයි මිනිසුන්ට මේ කුසල් වඩා ගන්න අමාරු. මිනිස්සු ද්වේෂ බහුල, රාග බහුල. ඔක්කොම ඒකයි. එතකොට ඒගොල්ලෝ දෙන්නේ නැහැ දෙවියන් අතරට යන්නවත් දෙන්නේ නැහැ. දෙවියන් අතරට යන්න තියෙන එකක් නැති කරනවා. දැන් මේ කාලේ බණට යන්නේ ත්‍රිලක්ෂණේ වැරදි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක වැරදි. ඒක වෙන අර්ථ තියෙන්නේ පටිසම්වැරදි. ඇයි මේ ධර්මයට ගරහනකට ඒ ගරහන එක අනුමෝදන් වෙන්න දැන් පිරිසක් හැදෙනවා එතකොට. ඒක අනුමෝදන් වෙවි ඉන්නකොට ඒ පිරිස ඔක්කොම යන්නේ අසුර ලෝකේ. අසුර නියෝජිත. මිනිස්සු දන්නේ මේවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දෙවියන් අතරයි අසුරයන් අතරයි යුද්ධයක් හටගත්තාම සක්දිවිඳු තවතිසා වාසී දෙවිවරුන්ට කියා හිටියා මෙහෙමයි දැන් අපි යුද්ධෙට ගියාම භයං වා චම්බිතත්තං වා ලෝමහංසව බයක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ ඇති වුණොත් මමේව තස්මින් සමේ දජග්ගං උල්ලෝකියත මගේ දජේ කොන බලන්න කියනවා. දජාග්‍ර කියන්නේ දජේ මුදුන. මේ දජේ සක්දිවිඳුගේ වෛජයන්ත රතේ දජේ මුදුන බලන්න කියන්නේ. එතකොට දෙවිවරුන්ට හිතට හයියක් කියනවා අපිත් එක්ක සක්දිවිඳු ඉන්නවා. අපි මොකටද බය වෙන්නේ කියලා හිතට හයියක් එනවා. දැන් සාමාන්‍යයෙන් අපිටත් හිතට හයියක් එනවා නේද? දැන් අපි කියමු මේ එළියේ ඉන්න සත්තු. එහෙම නැත්නම් එළියේ ලොකු සතෙක් එනවා පන්නගෙන. අපි දුවගෙන ගිහිල්ලා ගේ ඇතුළට ගිහලා දොර වහගන්නවා. හිතට හයියක් එන්නේ නැද්ද? දැන් අපිට බයක් නැහැ කියලා. එහෙම නැත්නම් අපි ආරක්ෂාව තියෙන කෙනෙක් ගාවට දුවනවා. ඒතකොට හිතට එන්නේ නැද්ද හයියක්? එහෙම නැත්නම් අපිට රැකවල් තියෙන කෙනෙක් ඉන්නවද කියලා බලද්දි ඉන්නව ළඟ. එතකොට දැන් අපිට බය නැහැ කියලා හිතට එන්නේ නැද්ද අපිට? එනව නේද? ආන් ඒ වගේ සක්දේඳු කියනවා බයක් හෝ තැති ගැනීමක් හෝ ලොඹුදහ ගැනීමක් ආවොත් මේ දජාග්‍රය සිහි කරන්න කියනවා. මගේ දජාග්‍රය සිහි කරන්න කියනවා. එතකොට බය තැති ගැනීම ලොඹුදහ ගැනීමක් එන්න තිබ්බනම් ඒ ඔක්කොම නැති වෙලා යයි කියනවා. ඊට පස්සේ කියනවා දැන් ඒ සටනට එනවා තව දෙවිවරු සක්දිවිඳුත් එක්ක එකතු වෙලා. තව කෙනෙක් කියනවා ප්‍රජාපති කියලා. ඉතින් කියනවා බැරි වෙලාවත් මාව මතක් කරගන්න මගේ රථයේ කොඩිය පේන්නේ නැතුව ගියොත් ඔබට බලා ගන්නට බැරුව ගියොත් එතන ඇති කියනවා ප්‍රජාපති කියන දෙවියා. ඒ ප්‍රජාපති කියන දිව්‍ය රාජයාගේ රථයේ කොඩියක් තියෙනවා. ඒ කොඩියේ මුදුන ඔබට ඈතට පෙනෙයි කියනවා. එතකොට ඒ කොඩියේ මුදුන ඈතට පෙනිච්ච එකම මේ දැන් ප්‍රජාපති ඉන්නේ අපේ අරසාවට කියලා හිතපු ගමන් ඔබේ බය තැති ගැනීම ලොමුඩා ගැනීම නැතු වෙයි කියනවා. ඊට පස්සේ සක්දෙවිඳු කියනවා ප්‍රජාපති දිව්‍ය රාජයාගේ කොඩියේ පේන්න නැත්තම් බලන්න කියනවා වරුණ දිව්‍ය රාජයාගේ කොඩිය තියනවාද කියලා. බල්ල වරුණ දිව්‍ය රාජයාගේ දජාග්‍රේ කොඩියේ මුදුන බලන්න කියනවා. එතකොට පේනකට වරුණ දිව්‍ය රාජයාගේ කොඩියේ මුදුන ඔබට බයක් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් වෙන්න තිබ්බනම් ඒ ඔක්කොම නැති වෙනවා. ඊට පස්සේ කියනවා වරුණ දිව්‍ය රාජයාගේ කොඩිය මුදුන පේන්නේ නැත්නම් ආයෙ වටපිට බලන්න කියනවා. බලද්දී ඔබට පෙනේවි ඊසාන කියන දිව්‍ය රාජයාගේ කොඩිය ලෙල දෙනවා. එතකොට සක්දිවිඳු සක්‍ර ප්‍රජාපති වරුණ ඊසාන. ඊසාන කියන දෙවියන්ගේ කොඩිය මුදුන බලන්න කියනවා. එතකොට ඒ කොඩිය දිහා බලද්දී
ඔබට බය තැති ගැනීම ආවොත් ඒක නැති වෙලා යයි කියනවා. එතකොට බලන්න දෙවිවරුන්ටත් එතකොට බය හට ගන්නවා. තැති ගැනීම හට ගන්නවා. ලොමුඩහ ගැනීම හට ගන්නවා. එතකොට යකුන්ටත් බය තැති ගැනීම ලොමුඩහ ගැනීම හට ගන්නවා. ඒ කියන්නේ පරදින්නේ. එතකොට කුම්භාණ්ඩයන්ට බය තැති ගැනීම ලොමුඩහ ගැනීම හට ගන්නවා. නාගයින්ටත් බය තැති ගැනීම ලොමුඩහ ගැනීම හට ගන්නවා. අසුරයින්ටත් බය තැති ගැනීම ලොමුඩහ ගැනීම හට ගන්නවා. සක්දිවිඳුටත් හට ගන්නවා කියන බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සක්දිවිඳුගේ කොඩියේ මුදුන ඒ තව්තිසා දෙවිවරු බලද්දී ප්‍රජාපති දිව්‍ය රාජයාගේ කොඩියේ මුදුන බලද්දී වරුණ දිව්‍ය රාජයාගේ කොඩියේ මුදුන බලද්දී ඊශාන දිව්‍ය රාජයාගේ කොඩියේ මුදුන බලද්දී ඒගොල්ලන්ගේ බය තැති ගැනීම ලොමුඩහ ගැනීම නැති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන් ඒක ස්ථිර නෑ කියන. ඒ කොඩි බලද්දි දෙවිවරුන්ට තැති ගැනීම නැති වෙන්නත් පුළුවන් එහෙමම තියෙන්නත් පුළුවන් පහ නොවෙන්නත් පුළුවන් කියන මහණෙනි යයි හේතුව සක්කෝහි භික්ඛවේ දේවානමෙන්දෝ මහණෙනි සද්දිවිඳු රාගය දුරු කරපු කෙනෙක් නොවේ. ද්වේෂය දුරු කරපු කෙනෙක් නොවේ. මෝහය දුරු කරපු කෙනෙක් නොවේ. බය තැති ගැනීමට පත් වෙලා කලබල වෙලා පැනලා යන කෙනෙක් කියනවා. කවුරු ගැනද මේ කියන්නේ? සද්දේඳු නේද දැන් මේ බැටල් එක රන් කරන්නේ. දැන් සද්දේ තමයි මේ යුද්ධේ පිරිසව මෙහෙවන්නේ. එතකොට සක්දිවිඳු ඒ පිරිස දෙව් පිරිස මෙහෙම හිටියට කියනවා මහණෙනි සක්දිවිඳු කවුද? අවීත රාගෝ. වීත රාගී කෙනෙක් නෙමෙයි. අවීත දෝෂෝ. වීත දෝෂී කෙනෙක් නෙමෙයි. අවීත මෝහ වීත මෝහි කෙනෙකුත් නෙමෙයි. බීරුච්ඡම්බි බය වෙලා තැති අරගෙන උත්‍රාසයටපත් වෙලා පලායන කෙනෙක්. එතකොට දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙහෙම පදාරනවා. ආංචකෝ භික්ඛවේ එවං වදා. මේ නිසා මහණෙනි මම ඔබට මෙහෙම කියනවා. සචේතුමාකම් භික්ඛවේ. ඉතින් මහණෙනි ඔබ අරඤ්‍යගතානං වා වනාන්තරයක වාසය කරද්දී හෝ රුක්ක මූලගතානං වා රුක් මූලක වාසය කරද්දී හෝ ශුඤ්ඤාගාරගතානං වා ශූන්‍යාගාරයක වාසය කරද්දී හෝ බයක් තැති ගැනීමක් ලොමුදා ගැනීමක් ඇති වුණාම මමේව තස්මි ඒ වෙලාවට මාව මෙනෙහි කරන්න කියනවා. බයක් තැති ගැනීමක් ලොමුදා ගැනීමක් ඇති වුණාම කවවද මෙනෙහි කරන්න කියන්නේ? බුදුරජාණන් වහන්සේ. මට එක හාමුදුර කෙනෙක් හම්බ වුණා. උන්වහන්සේ ඔය ඉස්සර තිබුණා තාපසනිකා කියලා එකක්. ඒකේ පැවිදිච්ච කෙනෙක් දැන් නම් උන්වහන්සේ අපවත් වෙලා ඒ උන්වහන්සේ ගහක් යට වාඩි වෙලා දැන් ඉතින් භාවනා කරන්න පටන් අරන් හවස 7ට විතර පටන් ගත්තාම ඉතින් උන්වහන්සේ කළා තියෙන්නේ දැන් රැට නිදාගන්න දෙපට සිවුර මදුරු දැල්ල වගේ හරි ගස්සගෙන ඒකට මැදින් ගැටයක් ගහලා මේ ලණු කෑල්ලක ඒක අත්තක එල්ලලා ඒක තමයි දාගෙන තියෙන්නේ දෙපට සිවුර. දැන් උන්වහන්සේ එළියේ රුක් සෙවණේ හවස 7ට විතර භාවනා කර ඉන්නකොට විශාල හුලඟක් පෙරලීගෙන යන සද්දයක් ඇහිලා. හුලඟක් ඇවිල්ලා ගස් කොළන් පෙරලීගෙන එනවා ඇහිලා. උන්වහන්සේ මායකම එක කිව්වේ. පෙරලීගෙන එන සද්දයක් ඇහෙනකොට උන්වහන්සේට අර හිටි පියවියෙන් ඉන්න බැරි වුණා. භාවනාවට හිත යොමු කරන් හිටියේ ඉන්න බැරි වුණා. ඇස් ඇරුණා. ඇරුණාම හඳක් වගේ එකක් ඇවිල්ලා අර උන්වහන්සේ සැතපෙන්න මං කිව්වේ සිවුර හරි ගස්සගෙන හිටියා කියලා net එක වගේ දාගෙන ඒක ඇතුළට රිංගුවා. දැන් උන්වහන්සේ ළඟ ඉඳලා බලන් ඉන්නවා.
ටිකක් වෙලා යනකොට ඒ හඳින් ඒ ඇතුළට ඉංගලා නායක එළියට ඇවිල්ලා දිලිසි නායක අහසින් ගියා. එතකොට මේක කාගේ ට්‍රික් එකක්ද? නායකුගේ. උන්වහන්සේ බය වුණා. ඔන්න බයංවා චම්බිතත්තංවා ලෝමාංසවා මමේව තස්මින් සමේ අනුසට මාව මෙනෙහි කරන්න කිව්වා. මෙනෙහි කරන්න අමතක වුණා. ශාස්ත්‍රුන් වහන්සේ මෙනෙහි කරන්න අමතක වුණා. උගුරකට වේලුණා. දුවගෙන ගියා ඊළඟ හාමුදුරු ළඟට. ගිහිල්ලා කිව්වා අනේ මට වතුර ටිකක් දෙන්න කිව්වා. වතුර එකක් ඉල්ලගෙන බිව්වා. බීලා දැන් දාඩිය දාලා. දැන් මේ පපුව ගැස්ම වැඩි වෙලා ඒ දැන් පස්සේ උන්වහන්සේ භාවනා කළේ නැහැ. මේ හරිනේ වැඩේ. දැක්කද අසුර ට්‍රික්ස්. උන්වහන්සේ දැන් පස්සේ ඒක නැවැත්තුවා. බය වුණා. එහෙනම් මේගොල්ලෝ නොපෙන් ලෝකේ මොකද්ද කරන්නේ? බය කිරීම. එතකොට මේක කියනවා බයංවා චම්බිතත්තං ලෝමහංස බයක් හෝ තැති ගැනීමක් හෝ ලොමුදා ගැනීමක් හෝ ආවිත මමේව තස්මේ සමයේ අනුසර ඒ වෙලාවට මාව සීකරන්ට කියන කොහොමද? ඉතිපිසෝ භගවා අරහං ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගතෝ සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සාන දේව මිනිසුන්ගේ ශාස්ත්‍ර වනසේක බුද්ධ වනසේක භගවා වෙන මේක සිහි කරන්න කිව්වා. මමං යෝ භික්කවේ අනුසරතං මහණෙනි මාව සිහි කරද්දී යම් භවිෂ්‍යති භයංවා චම්බිතත්තංවා ලෝමහංසෝවා බයක් ඇති ගැනීමක් ලොමුඩහා ගැනීමක් ඇති වුණොත් සෝපහිතේක නැති වෙලා යනවා. එහෙම කොහොමද ඒක වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා තථාගතයන් වහන්සේව මෙනෙහි කරගෙන යනකොට සිත ඍජු වෙනවා. මොකද්ද වෙන්නේ? සිත ඍජු වෙනවා. සිත ඍජු වෙච්ච ගමන් අර බය තැති ගැනීම නැතු යනවා. එහෙනම් මේ බය තැති ගැනීම එන්නේ වක්‍ර හිතේද ඍජු හිතේද? වක්‍ර හිතේ තමයි බය තැති ගැනීම. බය තැති ගැනීම ආවට පස්සේ අපේ මේ තෙරුවන් සරණයි කිය කීටිය අම්මලා යා කෝවිල් ගානේ දුවන්නේ නැද්ද? කේන්දර පොළොල්වල දුවන්නේ නැද්ද? දුවනව නේද? කියන එක කරනව නේද? ඇයි හේතුව? ඍජුවෙන්ට බැරි කම. වක්‍ර වෙච්ච ගමන් බය තැති ගැනීම වලටපත් වෙලා අසරණ වෙලා එතකොට එයාට බුදුරජාණන් වහන්සේ සීකලාට ඍජු සිතක් ඇති වෙන්නේ. ඇයි සීකරන්නේ? ඍජුව නෙමෙයි. මොකද ඍජු සිතෙන් සීකරන කෙනා පුදු කරන්න තියෙනවනේ ගුණධර්මත්. ඒ ගුණධර්ම දිනු කරගන්නත් බැරි නම් එයාට ඉතින් මේ අමනුෂ්‍ය ප්‍රහාරයට යට වෙනවා. එහෙම තමයි වෙන්නේ. දැන් බයක් තති ගැනීමක් ලොමුඩා ගැනීමක් එනවා කියන්නේ මොකද්ද? අමනුෂ්‍ය ප්‍රහාරයක් එනවා. දැන් අර හාමුදුරන්ට වෙනවා කිය මං කිව්වේ. හාමුදුරන්ගේ ඇඟට ආවේ නැහැ. අර කුටි අර සිවුර එක හදාගෙන හිටපු කුටියට රිංගුවා. හඳක් වගේ එළියක් තමයි සුදුසු ගාලා රිංගුවේ. රිංග ටිකක් වෙලාවකට මේ නායික් එළියට ඇවිල්ලා පියාඹරගෙන ගියා. දැන් මේ හඳ ඇස්සරන් බලන් ඉන්නවා. බය වුණා. තව හාමුදුර කෙනෙකුට ඒ වගේ කැලේදී භාවනා කරද්දී දැන් කඩාගෙන විදගෙන එනවා තේරෙනවා. කඩාගෙන විදගෙන එනවා අඩි හොල්ලගෙන එනවා තේරෙනවා. ඒ හාමුදුර හිතලා තියෙන්නේ මේ වනාන්තරෙ ඉන්නකොට ඒක වුණේ. ඒ හාමුදුර හිතලා තියෙන්නේ වල්ලලීකාව කියලා. අඩි හොල්ලගෙන පොළොව හොල්ලගෙන දැන් ගස් කොළන් බිඳගෙන එනවා ඇහෙනවා. මේ හාමුදුර එකක් කළා. තුනුරුවන්ට දී පුදලා මං ආශ්චර්යන්නේ මරතොත් මරාපිය කියලා එහෙමම හිටියා. ඉතින් පස්සේ ප්‍රශ්නේ ආවේ නැහැ.
මරතු මරාපි මම තුනුරුවන්ට ජීවිතේ පුදනවා කියලා බුදුරජාන් වහන්සේ සිහි කළා. සිහි කළා හාමුදුරු භාවනා කරගෙන ගියා. ටික ටික හරි ගියා භාවනාවත්. අර පස්සෙන් ජයගත්තා. එතකොට එහෙනම් තමන්ගේ හිතේ ඍජුකමක් තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ ඍජු බවක් තියෙන්න ඕනේ. තමන්ගේ හිතේ ඍජු බව නැතුව සාමාන්‍යයෙන් මිනිස්යන් 100ක් ගත්තොත් 90ක් නෝන්ජල්. නෝන්ජල් කියන්නේ මොකද? කේන්දෑරි. පරණ්ඩල් ටයිප්. ඔහි බීන් තැති ගැනීමෙන් සැලිසැලී මුලා වෙවි යනවා. 90කටත් වඩා කියන්න පුළුවන්. කීප දෙනයි ඍජු හිතෙන් ඉන්නේ. එතකොට ඒක මං කිව්වේ දැන් හාමුදුරු දෙනමකගේ අත්දැකීම් මේ කිව්වේ. එක නමක් කලබල වුණා, එක නමක් කලබල වුණේ නැහැ, ඉවසුවා. ඉවසලා තුනුරුවන් සී කරගෙන හිටියා. හැබැයි ඒ හාමුදුරුවන්ට තුනුරුවන් සී කරගෙන හිටපු හාමුදුරන්ට ඉෂ්ට දේවතා අනුග්‍රහයක් තියෙනවා. ඒ නිසා වෙන්න ඕනේ බේරුනේ. ඉෂ්ට දේවතාවක් නැති, අනුග්‍රහයක් නැති ඥාති භූතයෙක් තරහකාරයෙක්වත් හිටියනම් තව එක නමක් හිටියා. ওই විදිහටම කැලේ ගියා. ගල් එන්නක වාසය කළා. භාවනා කරගෙන ගියා. බිය තැති ගැනීම කරගෙන සද්ද කරගෙන ආවා. මෙයා නැගිටින්නේ නැහැ. හිත ඍජු නැහැ. අමනුෂ්‍යවල හිත ඇල්ලුවා. ඊට පස්සේ ගල්ලේ ඇතුලේ හඬතල දීලා හූ කියනකොට තමයි පහළ ගමට ඇහුනේ සද්දේ. පහළ ගමින් ගිහිල්ලා බලද්දී ඇස් ගෙඩි ලොකු කරගෙන දත් කූරු කාගෙන හි කියලා මිනිස්සුන්ට පැන්නා. මිනිස්සු අතපය ගැට ගහගෙන පහළට ගෙනාවා. හිත ඇල්ලුවා අමනුෂ්‍යයා. එහෙමනම් මේකේ පැලේ හිටියත් කැලේ හිටියත් බේරෙන්නේ කවුද? සිත ඍජු කෙනා. අපි සිත ඍජුද නැද්ද කියන්නේ අපි දන්නේ නැහැ. හැබැයි ඉෂ්ට දේවතා අනුග්‍රහය නොතිබුණොත් සිත ඍජු නැත්තම් අමාරු වැටෙනවා. සිත ඍජු වෙන්න ඕනේ බේරෙන්න නම්. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරන්න කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ මෙනෙහි කරන්න යාගේ හිත මොකද වෙන්නේ? සිත ඍජු වෙනවා. ඒ සිත ඍජු වෙන එක්කෙනා බේරෙනවා අමනුෂ්‍ය ග්‍රහණයෙන්. අමනුෂ්‍ය ප්‍රහාරයෙන් බේරෙනවා. එහෙම නැත්තම් හිත ලාමක නම්, හිත තොඳොල් නම් උඩඟුණන් ඒත් අමාරු වැටෙනවා. උඩඟු මෝඩකම් පට ගාලා අමාරු වැටෙනවා. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ වදාලා මමං හිවෝ භික්කවේ අනුස්සරතම් මහණෙනි මාව සීකරද්දී බයක් හෝ තැති ගැනීමක් ඇති වෙනවා නම් ඒ ඔක්කොම නැති වෙනවා කිව්වා. අන්න එතකොට ශාස්ත්‍රුන් වහන්සේව සීකර කර ඉන්න පුළුවන් නම් ඒ ඉන්න වෙලාවට වෙන අරමුණක් ගන්නෙ නැත්තම් තමන් ඒ කිව්ව ඔන්න බය වෙච්ච අරමුණක් තියෙනවා කියමු. ශාස්ත්‍රුන් වහන්සේව සීකරද්දී බය වෙච්ච අරමුණට හිත යන්න දෙන්නේ. ශාස්ත්‍රුන් වහන්සේවම සීකර කර ඉන්නවා. ඒකයි ඍජුකම කියන්නේ. ශාස්ත්‍රුන් වහන්සේ සීකලා හරි ආයි මට පේන්නේ නැවද නැහැ නෝන ආයි බලනවා. ඍජුද වක්‍රද? වක්‍රයි. සුටුස් ගාලා අහු වෙනවා. සමහරට පෙර ආත්මේ අය නාග ලෝකේ ඉන්නවා පල්ලිගන්ට ඉපදිලා. ඒගොල්ලන්ට පේනවා දැන් මේකුන් දැන් ඔන්න සිල් රැකගෙන යන්න හදන්නේ කියලා. එතන මුලා කරනවා. එහෙම දේවල් හරියට තියෙනවා. එතකොට තෙරුවන් සරණ බුදුරජාණන් වහන්සේගේ සරණ මනාකොට පිහිටාගෙන ඒ බුදුගුණ මෙනෙහි කර කර ඉන්නවා නම් අර අරමුණ මෙනෙහි කරන්නේ නැතුව සමහරට හිතට අමනුෂ්‍යයා බය තැති ගැනීම එවන්න පුළුවන්. එවද්දී ඒක හිතට ගන්නෙ නැතුව යා තෙරුවන් සරණම මෙනෙහි කර කර ඉන්නවා. ආන් එතකොට හිත ඍජු වෙනවා. ඍජු වෙච්ච ගමන් අරක නැතු යනවා. එහෙමයි වෙන්නේ.
නෝචේ මං අනුස්සරෙය්‍යාත බුදුරජාන් වහන්සේ වදාලා මාව සීකර ගන්නට බැරි වුණොතින් අත ධම්මං අනුස්සරෙය්‍යාත ධර්මයේ සීකරන්ට ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ භාගතුන් වහන්සේ මනාවකට වදාලා මේ ධර්මය සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේතබ්බ විඤ්ඤෝ මේ ධර්මයේ මෙනෙහි කරනවා කියනවා. බයත දිගෙන මේලාට. එතකොට කෙනෙක් මෙනෙහි කරනවා කියමු සංස්කාරයන්ගේ අනිත්‍ය මෙනෙහි කරනවා. අපි කරන බීජනක රූපයක් පේනවා. එයා හිතනවා නෑ මේ රූපය සංස්කාරයන්ගේ අනිත්‍ය වූ දෙයක්. අනිත්‍ය දෙය මෙතනත් අනිත්‍ය එතනත් අනිත්‍ය කියලා සිහි කරනවා. හැබැයි යාන්න නුවණ තියෙන්නත් ඕනේ. දැන් මේ ගොඩාක් මේවා තියෙන්නේ තමන්ගේ නුවණත් එක්ක. මෝඩකමින් කරන්න බෑ. මෝඩකමින් කරන්න බෑ. තව එක නමක් හිටියා රෑ ජාමට නැගිටලා හක්මන් කර කර හිටියා. එළියට ගිහිල්ලා ලයිට් එක දාගෙන සක්මන් කර කර ඉඳදී යාට ආකාශෙ පෙවුණා මේ දිවකුයි ඇස් දෙකකුයි. අනිත්‍ය මෙනෙහි කර කර සක්මන් කළා. මං හිතන්නේ පෙන්නුවේ ඔතන ඉන්න එපා ඇතුළට ඵලයන් කියලා. ඒ පණිවිඩය ගත්තේ නැහැ. දිවකුයි ඇස් දෙකකුයි කරවලේ පෙවුණා. දැන් පණිවිඩයක් කෙනකට අමනුෂ්‍යෙක් හරි පණිවිඩයක් දෙනකට පණිවිඩය ගන්න එපා. මං කියන්නේ මේ පණිවිඩය එන විදිය. මට මතකයි මම ඒක ආරණ්‍ය ඉඳි බූන්දල කැලේ කුටියක ඉන්නකොට දැන් මම දන්නේ මම හවස 5ට විතර වතුර නාලා මං කුටියෙන් එළියට ආවා කරණීය සූත්‍රය සජ්ජායනා කර කර. එල්ල මට හිතුණ එකෙන් වෙලපැත්තේ ඇවිදින්න ඕනේ කියලා. දැන් මම පහලට බහැලා වෙලපැත්තට ආවා. හම්බන්තොට වෙලපැත්තට ආවා. ඈත පේනවා මිනිස්සෙක් දැන් පාර ඈතට තියෙන වෙලපැත්තේ බයික් එකක නැවතිලා දෙන්නෙක් නෝන කෙනෙකුයි මහත්තයෙකුයි අද්දික උස්ස මොකද්ද මට කියනවා. කටින් කියන්නේ අද්දිකෙන් කියනවා. දැන් මොකද්ද මට කියනවා අද්දික උස්ස. දැන් මං මේ පැත්ත බලාගෙන මේ මොකද්ද මේ මට කියන්නේ කී එන්නකොට මං නිකමට අනිත් පැත්ත බැලුවා. බලද්දී මේ යාර දෙකක් නැහැ. මීටර දෙකක් නැහැ. තනි අලියා. තනි අලියා පස් පෙරල හොඬේ උස්ස දැන් මට පන්නන්න. දැන් මං අරගොල්ලෝ කෑ ගැහුවනම් මම කලබල වෙනවා. ඒගොල්ලෝ කිව්වේ මේ සතා ඉන්නවා එන්න එපා කියලා. සතා ඉන්නෝ එන්න එපා කියලා සිග්නල් එක දුන්නේ මට. මං ඒ පැත්ත බලන් හිටියා. බලද්දි මේ පැත්තේ මාව පන්නන්න එනවා. මට කරගන්න දෙයක් නැහැ. මම බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පිදුවයි වලම පුදලා මං අහක බලා ගත්තා. මරනවා නම් මරාපී කියලා. අහක බලාගෙන මං හිමින් ගියා. මං යන පැත්තේ හැරීගෙන බලන් හිටියා. ඇතා මං හොරෙන් බැලුව එකපාරක් ඇතා දිහා. ඇහැට හැ බලන්න හොඳ නැහැ කියනවා. ඇහැට හැ බැලුවොත් පන්නනවා. අහක බලාගෙන මං කුටියට ගියා. එතකොට මේ මිනිස්සු මට හරි උපදේශ දුන්නා. මං කල්පනා කළා ඒගොල්ලෝ කෑ ගැහුවනම් මං කලබල වෙනවා. දැන් ඔන්න ඊට පහුදා මං පිටපත ගියා ගමට. ගිහිල්ලා මං ගමදී කිව්වා මට මෙහෙම ඇබැද්දයක් වුණා කියලා. ගමේ ඉන්නේ වයසක මිනිස්සුනේ. ඒ මිනිස්සු තේරුම් ගන්න ඉපෑ මේක ගැන. ඒ මිනිස්සු කිව්වා මගෙන් යව ස්වාමීන් වහන්සේ කරවලේදී ඉන්නේ. නෑ මං කිව්වා මං කරවලේ ඉන්නේ මං රැයට ලාම්පු පත්තු කරන්නේ නෑ කියලා. බුදු පාන පත්තු කරලා ටිකකින් නිවෙනවා මං ඊට පස්සේ කරවලේ ඉන්නේ කියලා. හා කරවලේ ඉන්න නම් එපා කිව්වා. ලන්තෑරුම පත්තු කරලා එළියෙන් එල්ලන්න කිව්වා. මේ මම මෝඩකමට ලන්තෑරුම පත්තු කරලා එළියෙන් එල්ලුවා. ඔන්න අපිට ලැබෙන උපදේශ. කැලේ මැද්දේ ඔන්න පහුවදා දැන් ඒ කියන්නේ දැන් ඊ අර සිද්ධිය වුණා අද මම එල්ලුවලා ආපුව. එල්ලුවාම හරියටම රෑ 12යි. කවුද ඇවිල්ලා කුටියේ ළඟ? එකපාරට මට ඇහුණා වතුර බැරල් එකක් තිබුණා. බැරල් එක තල්ලු කරගෙන ගියා පයින් පහලට. ඊට පස්සේ මම බැලුවා අලි ඇවිල්ලා. ඊට පස්සේ
දැන් මට කරන්න දෙන්නේ ඊට පස්සේ එතන කලයක් තිබ්බා. කලේ වතුර ටික අලිය කලේ බින්දේ නැහැ. කලේ වතුර එක හැලුවා. ඊට පස්සේ ඉදල හේතු කරලා තිබ්බ මං කුටියේ බිත්තියට ඉදල අරගෙන ඊට මේව කළා ඉදල වීසි කළා. වීසි කළා දැන් දෙපැත්තේ ජනේල දෙකක් තියෙනවා. මං රැට ජනේල ඇරලා ඉන්නේ. අලිය ඇවිල්ලා ජනේලට හේතු කරලා ඇහැ තියලා බලනවා කුටිය ඇතුලේ. බලද්දි දැන් මම ගිඩි ගාලා දැන් ගැහෙනවා මාව. දැන් මම ඒ පේන එකට මං අනිත් පැත්තට යනවා. අලිය කුටි වටේ අනිත් පැත්තේ දුවගෙන ගිහලා ඒ පැත්තෙන් බලනවා. මං හිතන්නේ ඒක පැය භාගයක් විතර. මං හිතන් ඉතිපිසෝ ගාතාව සී කර කර හිටියා. ටිකක් වෙලාවකට සද්ද නැහැ. මං එළියට පැන්නා. පැනව ගමන් ලාම්පුව නිව්වා. මට කරන්න දෙන්නේ ටිකක් වෙලාවකට වැසිකිලි බරක් ආවා. මට තේරුණා මේ බයට කොච්චර දේවල් අපිට වෙනවාද කියලා. මම බැලුවා අලියා ගැහුවත් කමන්නේ මං යනවා වැසිකිලි කියලා වැසිකිලියට දිව්වා. එදා පහුදා මං ගමට ගිහලා මිනිස්සුන්ට කිව්වා ඕගොල්ලෝ හරි වැරදි කරපු වැඩේ කිව්වා. ඕගොල්ලන්ට කිසිම අත්දැකීමක් නැහැ කිව්වා මේ කැලෑවේ අලියෙක් ගැන. මම ගිහිල්ලා මාස 3යි. ඒ මිනිස්සු පදිංචි වෙලා ඉන්න මිනිස්සු. ඊට පහුවදා ආයෙත් අලිය දවල් ආවා. ඇවිල්ලා බලන් හිටියා කවුද කුටියේ ඉන්නේ කියලා. මං කුටියේ ඉස්සරහින් ඉඳලා මං කිව්වා මම ඉන්නේ. ඔයාට වැරදීමක් වෙලා මේ ගමේ මිනිහෙන් නෙමෙයි ඉන්නේ මං ඉන්නේ කිව්වා. ඊට පස්සේ ආවේ නැහැ. හැබැයි අලියගෙන් අනතුරක් වෙන්න තිබ්බා මට. ඊට පහුවදා මට හීනයක් පේනවා. ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ගිහිල්ලා බොන ගහෙන්න කිව්වා. කවුද? මං ඊට පහුවදා ගියා. ගියපු ගමම්ම මට මග යනකට මොන හිම්බිරිසමට ගත්තා. ඊට පස්සේ මට මේ පලාතට යන්න හම්බුන්නේ නැහැ වැලකුණා. දැක්කද බේරිච්ච විදිය. ඒ නිසා මේ තනියම ඉන්නවා කියන එක වසුළුපටු ඒවා නෙමෙයි. මම මේ අත්දැකීමෙන් කියන දේවල්. අතනත් උනේ ඒක අර ස්වාමීන් වහන්සේට S2යි දිවයි පෙන්눔 කළේ ඒක තේරුම් ගන්න බැරි වුණා පණවිඩි. ඒක කිව්වේ මොකද්ද? එළියේ ඉන්න එපා ඇතුළට ඵලයන් කිව්වා. මෙයා මොකද කළේ? ඒ අරමුණයි මේ අරමුණයි අනිත්‍ය වශයෙන් වැඩුවා. අන්න ඒ වෙලේ මොලේ පාවිච්චි කරන්න ඕන වෙලාව. දන්නේ නැහැ. මොලේ පාවිච්චි කළ යුතු අවස්ථාව දන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට මුවෙක් පොඩි මුවෙක් දුවගෙනවා කළු පාට මුවෙක්. ඇවිල්ලා මේ ආවගම මෙයා කොච්චර මොඩද කියන අර මුවා වල්ලන්න ගියා. මුවා ඇවිල්ලා කලවේ වැදුනා කකුලේ වැදුනා වැදිලා මුවා ගියා. මෙයා ටිකක් වෙලා ඉන්නකොට මෙයාට භාවනා කරගන්න බෑ ඇතුළට ගියා. කකුල ඉදිබුණා පවෝදා ඉඳලා. එතනින් තමයි යකා ඇඟට ගියේ. ඒක ඉන්දිස්සල වලක්වන්න තමයි අර පෙන්වුවේ ඇතුළට ඵලයන් කියලා. ඒ පණිවිඩය ගත්තේ නැහැ. ඉතින් බෙහෙත් කළා අවුරුදු ගානක් හරිගෙන සිවුරු ඇරියා. සිවුරු අරප ගමන් යකා අයින් වුණා. ඉවරයි. මං දැන් ඔය ඉතින් ඔය මැද පෙරදිග ගිහිල්ලා ඔය කොහේ හරි මුට්ට කර ගහනවා ඇති. දැක්කද විතරද? නුවණක් තියෙන්න ඕනේ. මේ ධර්ම මාර්ගයක් දිනු කරද්දී මෝඩකම කියන්නේ දක්ෂකමක් නෙමෙයි. උඩඟුකම කියන්නේ දක්ෂකමක් නෙමෙයි. එතකොට ඒ ධර්මයේ මෙනෙහි කරන අවස්ථාව හරියට අල්ල ගන්න ඕනේ. හිතට අරමුණක් එනවා බය ජනක. අන්න ධර්ම මෙනෙහි කරන්න ඕනේ අවස්ථාවක්. එතකොට ඒක අනිත්‍ය වශයෙන් මෙනෙහි කර ප්‍රහාණය කරන්න පුළුවන්. අර බාහිරේ ආපු අරමුණ යා දැනගන්න ඕනේ. ඒ අරමුණ හඳුනාගෙන නිහතමානීව කුටි ඇතුළට ගිහලා දොර වහගත්තා නම් මේ සමහරට තාමත් හොඳට මහානදම් පුරාගෙන ඉන්නවා. එතකොට මේ හැකියාව අවස්ථානුකූල ප්‍රඥාව නුවණ පාවිච්චි කරනද අපි කියන්නේ අවස්ථානුකූල තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්ද දක්ෂ වුණේ නැහැ. ඒ දක්ෂ වුණේ නැති නිසා අහු වුණා. දැන් අපි ගමු කෙනෙක් ඔන්න බණ භාවනා කරගෙන ඉන්නවා ධර්මයේ සී කරගෙන ඉන්නවා එක්ක හීනකින් බය වෙනවා. අන්න ඒ වෙලෙම
බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙනෙහි කරන්න පුළුවන්. අනිත්‍ය වශයෙන් මේක අනිත්‍යයි. දුක් වශයෙන් මේක පීඩාකාරී දෙයක්. අනාත්ම වශයෙන් මෙතන තමාගේ වශයෙන් පවත්තන්න කිසිවක් නැහැ කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒක මෙනෙහි කරනකොට ඒ අරමුණ පීඩන්නේ නැතු යනවා. එතකොට ධර්මයට හිත එනවා. ආන් හරි. ඒකට කියනවා ධම්මං යෝ භික්ඛවේ අනුසරතං ධර්මයේ සිහි කරද්දී බයක් හෝ තැති ගැනීමක් හෝ ලොමුඩා ගැනීමක් හෝ එනවා නම් ඒක නැති වෙලා යනවා. මොකද භාවනා කරගෙන යද්දිත් කෙනෙකුට බය ජනක අරමුණු එන්න පුළුවන්. එතකොට එයා ඒ ධර්මයෙන් සිහි කරන්න ඕනේ ධර්මයෙන්. ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙද බෙදා බලද්දී ඒක ප්‍රහාණය වෙනවා. නෝචේ ධම්මං අනුස්සරියාත ධර්මයේ සිහි කරගන්නට බැරි වුණොත් අත සංඝං අනුස්සරියාත ශ්‍රාවක සංඝ රත්නය සිහි කරන්න කියනවා. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි. උජුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි. ඥායපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඥායපටිපන්නයි. සාමිචිපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සාමීචිපටිපන්නයි. යදිදං චත්තාරි පුරිස යුගානි මේ පුරිස යුගල 4යි. අට්ඨ පුරිස පුද්ගලා පුරිස පුද්ගලයෝ 8යි. ඒස භගවතෝ ශ්‍රාවක සංඝෝ මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා. ඒ ශ්‍රාවක සංඝ රත්නි ආහුණෙයෝ දුර ඉඳලා වුණත් බුද්ධ පූජාවල් ගෙනල්ලා පූජා කරන්නට සුදුසුයි. පාහුණෙයෝ තමන් ඉන්න තැනට වැඩපු වෙලාවට සලකන්නට සුදුසුයි. දක්ඛිනේයෝ පින් සලකාගෙන දානමාන පූජා කරන්න සුදුසුයි. අංජලි කරණියෝ වැඳුම් පිදුම් දක්වන්නට සුදුසුයි. අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස ලෝකයාගේ උතුම් පින්කෙතයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි සංඝයාව සිහි කරනකොට බයත් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් තියෙනවද නැති වෙනවා කිව්වා. බලන්න එහෙම සංඝ රත්නයේට පවා එක්තරා අවස්ථාවක තියෙනවා එක්තරා පොහොව දවසක සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඉස්ස බාලා ඉන්නකොට ආකාශයෙන් යනවා යක්ෂයෝ දෙන්නේ. එක යක්ෂයෙක් තෙරුවන් කෙරේ පැහැදුණු එකෙක්. අනිත් එක තෙරුවන් කෙරේ පැහැදීම නැති මිසදුටු යකෙක්. එතකොට මේ ආකාශයේ යක්ෂයෝ දෙන්නා යද්දී සාරිපුත්තයන් වහන්සේ වෙනම පැත්තක ඉන්නා මහ මොග්ගල්ලාන වෙනම පැත්තකින් ඉන්නවා. මහ මොග්ගල්ලාණන් වහන්සේට මේක පේනවා. ඉරිදි බල්ලෙන් අග්‍රයිනේ උන්වහන්සේ. උන්වහන්සේට වෙනවා යක්කු දෙන්නේ කාකාහෙන් යනවා. අර මිසදුටු යකා සාරිපුත්ත මහ රහතන් වහන්සේ දැක්කා. හිස බාලා ඉන්නව දැකලා අනිත් යකාට කියනවා මට අර ශ්‍රමණයන්ගේ හිසට ටොකු පහරක් දෙන්නමයි හිතෙන්නේ කිව්වා. එතකොට අර තෙරුවන් කෙරේ පැහැදුණ යකා කිව්වා උඹ සෙල්ලන්නට එපා. මේ උත්තමයාට හිංසා කරන්නට යන්න එපා. උඹට වැඩ වරදිනවා. උඹ පාඩුවේ යන ගමනක් මාත් එක්ක යමන් යකෝ කිව්වා. කිව්වහම යකා කිව්වා බෑ බෑ ටොක්කක් අනින්ටමයි මට ඕනේ කිව්වා. ආයෙත් අර යකා කිව්වා කියන දේ ඇහුවේ නෑ. මොකද කළේ? සාරිපුත්ත මහ රහතන් වහන්සේට ආකහේ ඉඳලම පහළට පැනලා හිසර ටොක්කක් යන්න. උන්වහන්සේගේ සමාධි තේජස බලන්න එසනින් සමාධියට සමවැදුණනේ. ආයෙ ටොක පහර වදිනකටම සමාධියට සමවැදුණනේ. ඒක නිකන් සක්වල ගල දෙදුරු කෑ වගේ ටොකු පහරක්. මහා මොග්ගල්ලාණන් වහන්සේ ඉක්මනින් ගියා. සාරිපුත්තයන් වහන්සේ ළඟට ගිහිල්ලා වාඩි වෙලා ඇහුවා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ අමාරුද කියලා ඇහුවා. ඇයි ආයුෂ්මතුන් කියලා ඇහුවා. දැන් වෙදිච්ච පහරට මොන පහරක්ද කියලා ඇහුවා. දැන් අර යක්ෂයා ටොකු පහරක් යන්නේ අර නන්ද යක්ෂයා. මොන ටොකු පහරක්ද කියලා ඇහුවා. මම නම් දැක්කේ නෑ මඩ කරියෙක්වත් කිව්වා.
ඇයි දැන් යන්නේ ටොක්ක? කොහෙටද යන්නේ කියලා ඇහුවා. මේ හිස මුදුනට. හිස මුදුන නම් චූට්ටක් රිදෙනවා තමයි කිව්වා. එවලම මේ යකා එවල මේ යක්ෂ ආත්මයේ තිබිච්ච යම් පිනක් ඇද්ද? ඒ පින එවලම පින නැතුව ගියා. පින ඉවර වුණා. පින ඉවර වෙලා එවලම ගිනි දැල් වලින් වෙලාගෙන නිරේ උපන්නා. එතකොට බලන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ බලය. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ සංඝං හිවෝ භික්කවේ මහන්නේ සංඝයාගේ ගුණ සීකරන්න කිව්වා. ඒ වගේම තමයි නන්දෝපනන්ද කියන නාගරාජයා দমনය කරන්නට මේ එක එක්කෙනා අවසර ඉල්ලුවා බුදුරජාණන් වහන්සේගේ එක එක රහතන් වහන්සේලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ, අනුරුද්ධ මහ රහතන් වහන්සේ එක එක රහතන් වහන්සේලා අවසර දුන්නේ බෑ බෑ ඔයාට ගහන්න ඉපම් මේකට. ඔයාට ගහන්න ඉපම් මේකට කිව්වා. මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේ අවසර ඉල්ලුවා. කිව්වා. දැන් නාගරාජයාත් එක්ක සටන. දැන් නාගරාජයාගේ කය ඇතුළට රිංගලා කටින් ඉලිටිනවා මේ රහතන් වහන්සේ. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා මොග්ගල්ලාන කල්පනාවෙන් ඕක හපන්න පුළුවන් කිව්වා. එච්චර ඒ කියන්නේ ඉරිදිමතෙක් හිතන්ට බැරි වේගකින් තමයි එළියට යන්නේ. ඒ වෙලාවටත් අල්ලගන්න පුළුවන් හැකියාවක් මේ නාගයාට තියෙනවා. නාගයා দমনය වුණා. ඒකයි මේ වගේ මහා බල සම්පන්න අමනුෂ්‍යෝ দমনය වුණා. ඒකයි මේ ශ්‍රාවක සංඝ රත්නයේ සීකරන්ට කියලා කියන්නේ. එතකොට ශ්‍රාවක සංඝ රත්නයේ ගුණය සිහි කරන්න කිව්වා. සුපටිපන්න උද්දපටිපන්න ආදී වශයෙන්. තං කිස්ස හේතු ඒකට මොකද හේතුව? දැන් කලින් තව්තිසාවේ දිව්‍ය සභාව රැස් කරලා සක්දෙවිඳු කිව්වා දැන් ඔන්න දේව අසුර යුද්ධයක් පටන් අරන් බයත් ඇති ගැනීමක් આવත් ඉස්සල්ලාම සීකරන්ට කිව්වේ කාගේ කොඩි මුදුනද? සක්දෙවිඳුගේ ධජාග්‍රය සීකරන්න කිව්වා. ධජේ අග සීකරන්න කිව්වා. ඊට පස්සේ කිව්වා ඒ කොඩියේ සක්දෙවිඳුගේ ධජාග්‍රය සීකරන්න බැරි වුණොත් ප්‍රජාපති දෙවියන්ගේ ධජාග්‍රය සීකරන්න කිව්වා. ප්‍රජාපති දෙවියන්ගේ ධජාග්‍රය සීකරන්න බැරි වුණොත් වරුණ දෙවියන්ගේ ධජාග්‍රය සීකරන්න කිව්වා. වරුණ දෙවියන්ගේ ධජාග්‍රය සීකරන්න බැරි වුණොත් ඊශාන දෙවි රාජයාගේ ධජාග්‍රය සීකරන්න කියලා කිව්වා. බය තති ගැනීම ලොමුඩහ ගැනීම ඔක්කොම නැති වෙනවා කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සක්දෙවිඳු සීකලත් සක්දෙවිඳුගේ ධජාග්‍රය සීකලත් ප්‍රජාපතිගේ ධජාග්‍රය සීකලත් වරුණ දෙව් රජුගේ ධජාග්‍රය සීකලත් ඊශාන දෙව් රජුගේ ධජාග්‍රය සීකලත් බය තති ගැනීම නැති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන්. ඒ මොකද හේතුව? සක්දෙවිඳු කියන්නේ වීතරාගී කෙනෙක් නෙමෙයි කිව්වා. වීත දෝෂී කෙනෙක්, වීත කියලා කෙනෙක් නැති කරපො. රාගය නැති කරපු කෙනෙක් නෙමෙයි කිව්වා. ද්වේෂය නැති කරපු කෙනෙක් නෙමෙයි කිව්වා. මෝහය නැති කර කෙනෙක් නෙමෙයි කිව්වා. බය තති ගැනීම ඇති වුණාට පස්සේ පැනලා යන එක්කෙනෙක් කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මාත් කියනවා ඔබට. මාත් කියනවා ඔබට වනාන්තරයේදී හෝ රුක්සෙවණේදී හෝ හුදකලාවේ තනියම ඉන්නකොට හෝ මට මතක ඔය වගේ තවත් එක්කෙනෙක් කිව්වා ඒ පිටු රටක මං හිතන්නේ. දැන් ඔන්න ගෙදර ඉන්නවා. ඒ නෝනයි ළමයි ගෙදර ඉන්නවා. හෝන් එක ගහනවා එනවා. හෝන් එක ගිහලා වාහනයක් එනවා. ඒ නෝන මට කිව්වේ වාහනයක එකට ළමයි ඔක්කොම එන හෝන් තාත්තා ආවා කියලා. දොර අරිනවා ඇහෙනවා එන කෙනෙකුත් නැහැ වාහනයකුත් නැහැ. හොඳටම බය වෙලා යනවා. ඒ වගේ දේවල් ওই රටවල් වල තියෙනවා. ඉතින් මේ අපිට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ වගේ තනියම ඉන්න වෙලාවට පිරිස අතර ඉන්න වෙලාවට එහෙම වෙනකොට දැන් සමහර අය නිකන් කයිවාරු ගහලා ගුටි ගන්නවා. අමනුෂ්‍යයන් එක්ක. මම දන්න එක ළමයි වගේක් ඔය මහවැලි ගඟේ නාන්න ගියා. නාන්න ගිහලා අමනුෂ්‍යයන්ගේ නම් කියලා කොහේ ඉන්නේ අක්කුද ඔය? එන්න ගියාපන් කිව්වා.
එනෙකෙකුට කියලා කොල්ලෝ ටික නෑවා මාවලි ගඟේ. නාලයි ගොඩට ආවේ එක කොල්ලෙක් ගොඩට ආවේ යකා ඇවිසිලා. ඔක්කොම වින්ද දුක. ආන්ගේ ඔක සමහරු කයිවාරු ගහනවා අපි බය නෑ. ඕනේ ගුඩෙන්න ගියා අපි දන්නවා. අර නිකන් පොඩි ගට්ස් පෙන්නුන්නේ. ගිහිල්ලා එහෙම අමාරු වැටෙනවා. කොහේද ඉන්නේ බොරුවට මේ. පුහු චාන්දිකන්. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරගන්න බැරි වුණොත් ධර්මයේ සිහි කරගන්න කිව්වා. ධර්මයේ සිහි කරගන්න බැරි වුණොත් ශ්‍රාවක සංඝයා සිහි කරන්න කිව්වා. එතකොට බියක් ඇති ගැනීමක්, ලොමුඩා ගැනීමක් ඇති වුණොත් ඒක දුර වෙලා යනවා කිව්වා. එතකොට මේ බුදුරජාන් වහන්සේ වදාලා තං කිස්ස හේතු. ඒකට හේතුව මොකෝ? අර සද්දින්දුගේකේ ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බීට ඇති ගැනීම නැති වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. ඒකට හේතුව මොකෝ? සද්දින්දු රාග දේශ මොහොනේ යුක්ත එක්කෙනෙක් නිසා. මේක කිව්ව නැති වෙනවමයි. මොකද හේතුව? තථාගතෝහි භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ. මහණෙනි තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වීත රාගෝ රාගේ ප්‍රහාණය කළ රාගේ නැති කෙනෙක්. වීත දෝෂෝ ද්වේෂය නැති කෙනෙක්. වීත මෝහෝ මෝහේ නැති කෙනෙක්. අභීරු අච්ඡම්බි අනුත්‍රාසය අපලයි බය නැති ඇති ගැනීම නැති කම්පණීටපත් වෙන්නේ නැති අපලයි පලා නොවන කෙනෙක්. දැන් ඔය මේ ආලවක සටනට කැඳවපු වෙලාවේ ආලවක බුදුරජාන් වහන්සේට තරදිනය කරපු වෙලාවේ සාමාන්‍ය මිනිසෙකුට ප්‍රකෘති සියෙන් ඉන්න බෑ. ඊළඟට අර ඔය වගේ තවත් තියෙනවා අර සුචිරෝම කරරෝමල බුදුරජාන් වහන්සේ ළඟට ඇවිල්ලා හේතු වෙලා වාඩි වෙලා හිටපු අවස්ථාවක්. මේ සාමාන්‍ය මිනිසෙකුට හිතන්නවත් බෑ. ඒකයි. එතකොට බුදුරජාණන් වහන්සේ බයත් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. පලා යන්නේ නැහැ. එතකොට මේ දජග්ග සූත්‍රය ඊට පස්සේ ඉදමෝති භගවා මේක වදාළ බුදුරජාණන් වහන්සේ මේ ගාථාවලුනුත් වදාරනවා. අරඤ්ඤේ රුක්ඛ මූලේවා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ. ආරණ්‍යයක වෘක්ෂ මූලයක පාළු තැනක වාසය කරද්දී අනුස්සරේත සම්බුද්ධං බුදුරජාණන් වහන්සේව සිහි කරන්ට බයං තුම්මාක නෝසියා ඔබට කවදාවත් බයකට ගන්නේ නැහැ. නෝචේ බුද්ධං සරය්‍යාත ලෝක ජෙට්ඨං නරාසබං නරාසබ වූ ලෝක ජේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේ ඔබට සිහි කරගන්නට බැරි වුණොත් අත ධම්මං සරය්‍යාත නීයානිකං සුදේශිතං මනාකොට වදාරන ලද නෛර්යානික වූ ධර්මයේ සීකරන්ට නෝචේ ධම්මං සරයාත නීයානිකං සුදේශිතං මනාකොට වදාන ලද නෛර්යානික සී සද්ධර්මයේ සීකර ගන්නට බැරි වුණොත් අත සංඝං සරයාත සංඝයා සීකර ගන්නට පුඤ්ඤක්කිත්තං අනුත්තර වූ පුඤ්ඤක්ෂේත්‍රය. එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ. මේ වගේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සිහි කරද්දී බයං වා චම්බිතත්තං වා ලෝමහංසෝ නහෙස්සති. බියත් ඇති ගැනීමක් ලොමුඩා ගැනීමක් ඉන්නේ. එතකොට බයත් ඇති ගැනීමක් ඇති වුණාන් පස්සේ ඉන්නේ දැන් මේ බුද්ධ වචනේ දැන් කාලයක් තිස්සේ අපිට මේ බුද්ධ වචනේ හිතට ගොහින් තිබුණේ නැහැ. දැන් බුද්ධ කාලේ එහෙම නැත්නම් ලංකාවට ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ මේ ධර්මය කියා දුන්නාට පස්සේ මේ ධර්මයට දිවි පුදා වාසය කර යුගයක් තිබ්බනේ. දැන් වගේ නිකන් දෙබිඩි නෙමෙයි. ඍජු කෙලින් හිටපු යුගයක් තිබ්බනේ වෙස්මුන් නැති. ආන්ගේ කාලේ හරියට කෙලවරක් නෑ කියනවා. මොකද මේ දජග්ග සූත්‍රයේ කෝටියක් සක්වල ආඥා චක්‍රය පතුරලා තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල කෝටි සතසහස්ස කෝටි ලක්ෂයක් සක්වල ආඥා චක්‍රයේ පතුරුල බුද්ධ බලයේ පිහිටවපු දේශනාවක්.
මේ දේශනාව කොච්චර බල සම්පන්නද කියන්නේ ඒ කාලේ මේ අපේ බුද්ධ ශාසනය බබලපු රාතන් වහන්සේලාගේ යුගයේ ගොඩාක් ඔය අමනුෂ්‍ය උපද්‍රව ගොඩාක් නැති වෙලා තියෙන මේ දජග්ග සූත්‍රයේ ඊළඟට අඟුලිමාල පිරිත කියන්නේ මහා පරිත්ත කියලා. ඒකෙ කිටි රාතන් වහන්සේ ගැන සංඝ ගුණ. එතකොට ඒක කතාවක තියෙනවා කොහෙද දීඝවාපිය ඉස්සර රුවන්වැලි මහසෑවගේ ලොකුවට තිබිච්ච චෛත්‍යයන්නේ. ඒ මුදුනට හාමුදුරු කෙනෙක් නැගලා හතරස් කොටුව ළඟ ඉඳිද්දි ලෙස්සලා හුණු ගාද්දි දැන් දීඝවාපිය සුදු හුණු පිළියම් කරද්දි හතරස් කොටුව ළඟදී ලෙස්සනකොට පහළ ස්වාමීන් වහන්සේලා දැක්ක මේක. උන්වහන්සේලා කෑ ගහලා කිව්වා දජග්ගේ සිහි කරන්න කිව්වා. එතකොට බලන්න කොච්චර දුරට දැන් කල්නම් අයියෝ හා හෝ මොකද ඒවන් කියන්නේ නේ. හපොයි දජග්ගේද සිහි වෙන්නේ. හපොයි සිහි වෙන්නේ. එතකොට දජග්ගේ සිහි කරන්න කියලා කිව්වා. දැන් උන්වහන්සේට දජග්ගේ සිහි කරන්න කාලයක් තියෙනවද? හැබැයි අර කැහුණා. අනේ මට දජග්ගේ පිරිතේ පිහිටයි කිව්වා. දජග්ගේ පිරිතේ පිහිටයි කිව්වා. දැන් ලෙස්සගෙන ඉන්නකොට මෙහෙම සාය අල්ලගෙන ඉන්නේ පහළට වැටෙන්න මේ ලෙස්සගෙන ඉන්නකොට සෑයෙන් එළියට ආවා gadol දෙකක්. ඒකේ කකුල් දෙක පිහිටියා. ආශ්චර්ය නැද්ද? මේ කොහෙද දීඝවාපි චෛත්‍ය. ඊට පස්සේ දැන් ඡාය බඳ අල්ලගෙන අර කකුල් දෙක gadol දෙකේ තියන් ඉන්නවා. ඊට පස්සේ පිරිස ඉනිමම් බැඳලා එතනට ඉනිමම් බැඳලා ඒ ස්වාමීන් වහන්සේ බස්ස ගත්තා. බස්ස ගත්තා පස්සේ gadol දෙක ඇතුළට ගියා. දැන් බලන්න මේ දජග්ගේ පිරිත සීකර කර ඉඳිද්දි තිබිච්ච හාස්කම් බුදුරජාණන් වහන්සේ සරණ යාම නොකඩවා කරන්න. බුදුරජාණන් වහන්සේ සීකිරීම ඒකයි අපි රුවන්වැලි සෑයට යන්න ගිහිල්ලා වන්දනා කරලා කරන්න කී දැන් අපි එහෙම නොකියන්න මිනිස්සුන්ට රුවන්වැලි සෑයක්වත් මතක තිබ්බද? මතක තිබුණේ නැහැ. අනික මතක තිබුණා තියාගන්නත් බෑ. දැන් සමහර අය ප්‍රශ්න තියෙන අය ඉන්නවලු මහා සෑයට ගිහිල්ලා වදිනකන් ප්‍රශ්නේ නැහැ. මහා සෑයෙන් එළියට ආව විතරේ ඕන්න වෙවුලනවා. කෙලවරක් නැහැ. ඉතින් එතකොට අපි තේරුම් ගන්න පුළුවන් මිනිස්සුන්ට සුගතිය විවෘත නැහැ. මාර්ගඵල විවෘතත් නැහැ, සුගතිය විවෘතත් නැහැ. එහෙනම් මොකක්ද විවෘත නැත්තේ? ශාස්ත්‍රු සම්පatti දායාදය. විවෘත නැහැ. ශාස්ත්‍රු සම්පatti දායාදේ තමයි සෝවාන් වීම, සකදාගාමී වීම, අනාගාමී වීම, අරහත් ඵලය කියන මේ ශාස්ත්‍රු සම්පatti දායාදේ. ඊළඟට ශාස්ත්‍රු සම්පatti දායාදේ තමයි දෙව්ලොව. ඒ ටික වැහුණා කියන්නේ ශාස්ත්‍රු සම්පත්තියෙන් පිටක් නැහැ කියන එක. ශාස්ත්‍රු සම්පatti දායාදේ නැහැ කියන එක. ඒ ශාස්ත්‍රු සම්පත්තියෙන් විස්තර කරන ධර්මය ඒක වැරදි ඔය අර්ථ වැරදි ඕක නෙමෙයි මේක කියලා තවත් අවුල් කරාම තවත් නැහැ. එතකොට නැත්තටම නැති වෙලා යනවා. ඉතින් මේ බඳු පරිසරයක අපි මේ දජග්ගේ කියා දුන්නේ දජග්ග සූත්‍රය කටපාඩම් කරගන්න හරි වටින එකක්. කටපාඩම් තියෙන අයින්ට ඇති. අපි නම් ගොඩාක් කලේ කාලෙම මම ඕක කටපාඩම් කරගත්තා. මුල්ම කාලේ මේක ආරක්ෂාවක් තියෙනවා කියලා තේරිලා අපි කටපාඩම් කරගත්තා. ඒ වගේ කටපාඩම් කරගන්න මේ පිරිත්. එතකොට මේ ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ ගිහින් ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහින් උතුම් සරණේ පිහිටලා අපටද මේ උතුම් බුද්ධ ශාසනයේ දායාදේ වන චතුරාර්ය සත්‍ය අවබෝධය කරගන්නටත් සුගති රැකවරණය ලබන්නටත් අපට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.